Okay, so we'll continue from the point where we stopped last week. නේද? අපි ගියසේ පටන් ගන්න පටන් ගමු. අපි එදා කතා කරා මේ වගේ පුංචි නේද? example එකක් ඔයගොල්ලෝ මේක ලස්සනට දැක්කා. මේක output එක කොහොමද එන්නේ කියලා. We have seen that how the output of this one. So we use the p tag paragraph tag එක පාවිච්චි කරලා මේ වැඩේ කරන්න. ඉතින් අපි එතනින් පොඩ්ඩක් ඉස්සරහට ගිහලා බලමු මේ කොහොමද වෙන්නේ කියලා. ඉතින් මේක output එක මතකයිනේ ඔයගොල්ලන්ට. ඉතින් මේ වගේ HTML code ටික ගහලා මේක save කරලා මේ file එක open කරාම අපිට output දකින්න හම්බ වෙනවා මෙන්න මේ වගේ. paragraph break p. අපිට පේනවා පැහැදිලිව මේ paragraph අතර යම් ඉඩක් තියෙනවා. අපිට ඒක කරගන්න පුළුවන්. Okay. Then we go little bit more. අපි දැන් තව ටිකක් ඉස්සරහට යමු. Then we are talking about how to put the background color of a web page. අපි කොහොමද web පිටුවක පසුබිමට වර්ණය සකස් කරන්නේ? පසුබිම සඳහා. ඔයාලට මතකයි අපි graphic වල කතා කරා. කැලි දෙකක් තියෙනවනේ. background, foreground. පසුබිමයි පෙරබිමයි. අපි ලියන අකුරු එහෙම වැටෙන්නේ පෙරබිමට. හැබැයි මේක පිටසේ background එකක් තියෙනවා. අපිට පුළුවන් web පිටුවේ background එක අපිට කැමති පාටක් දාන්න. What we can do? We can put a nice color for our background. So how do you do that? අපි කොහොමද අපේ web පිටුවේ පිටිපස්සට background එකට පසුබිමට පාටක් දාගන්නේ? This is a very simple thing. අපි මේක කරන්නේ අපි දැන්ටම දාන tag එකකින්. අපි දැනට දන්න tag එකකට පාවිච්චි කරන්නේ. We are using a tag which we are already familiar with. That is the body tag. අපි කරන්නේ මොකද්ද? body tag එකට එකතු කරන attribute එකක්. මොකද attribute එක? bg color කියන එක. අපිට මතකයිනේ අපි කො attribute දාන්න පුළුවන් කියලා. For the body tag we are adding the bg color attribute. අපි එකතු කරනවා body කියන උසලෙට bg color කියන උපලක්ෂණය. අපි ලියන්නේ මොකද්ද? bg color ලියලා සමාන ලකුණක් තියලා ඒක ඉස්සරහින් double quotation එකේ අපිට අවශ්‍ය වර්ණය දානවා. මෙතන කාරණා ටික මතක තියාගන්න. එකක් තමයි bg color කියන්නේ තනි වචනයක්. The first thing you remember is bg color is a single word. තනි වචනයක් අකුරු දෙක ලියන්න බෑ. bg color තනි වචනයක්. දෙවැනි එක color කියලා ලියන්නේ color කියලා. ur නෙමෙයි. මොකද ගොඩක් වෙලාවට කම්පියුටර් සයන්ස් වල පාවිච්චි කරන්නේ ඇමරිකන් ඉංග්‍රීසි. බ්‍රිටිෂ් ඉංග්‍රීසි නෙමෙයි. උදාහරණයක් වශයෙන් අපි ප්‍රෝග්‍රෑම් කියන වචන ලියන්න ගියොත් අපි ලියන්නේ PROGRAM කියලා විතරයි. PROGRAM. අපි සාමාන්‍ය වෙලාවට නම් ප්‍රෝග්‍රෑම් කියලා ලියන්නේ PROGRAMME. හැබැයි කම්පියුටර් ප්‍රෝග්‍රෑම් කියලා ලියුවොත් අපි ලියන්නේ PROGRAM විතරයි. MME ලියන්නේ නැහැ. ඒ වගේ අපි මේ තැන්වලදී මේ coding ලියද්දී අපි පාවිච්චි කරන්නේ American English. That should be remembered. We always say the American English most of time in the computer science. So here bg color is a one word. We are simply writing bg color. හොඳයි. සටහන ඉඳ දීලා තියෙනවා. එතන ලියා ගන්න ඔය tag එක පාවිච්චි කරන විදිය. Next thing, how can we give the color? අපි කොහොමද මෙතනට වර්ණය ආදේශ කරන්නේ? How can we give the color here? There are three ways to give the color. අපිට වර්ණ දෙන්න පුළුවන් ක්‍රම තුනක් තියෙනවා. අපි මේ ගැන ගොඩක් ඒවා කතා කරා graphic design පාඩමේදී. ඔකට මතකයිනේ? සාමාන්‍ය මොනිටර් පාචන මොකද්ද? වර්ණ තුනයි. මොනවාද? RGB. අපිට වර්ණ වල සම්මත නම් තියෙනවනේ. උදාහරණ වශයෙන් red, green, blue, black, white, magenta, indigo, neda. So we have standard color names. We can give the standard color name here. අපි අර දැකපු bg color කියන එක ළඟට අපිට දෙන්න පුළුවන් සම්මත වර්ණයේ පාට. උදාහරණ වශයෙන් we can give red, we can give blue, we can make say black. අපිට එහෙම දාන්න පුළුවන්. ඒකේ ක්‍රමයක්. So first method is giving the standard color name. The second method is we can give that sun as a hexadecimal value. We can give this one as a hexadecimal value. අපිට පුළුවන් මේ වර්ණය දෙන්න මොකක් වගේද? ෂඩ් දශමයේ අගයක් ලෙසින්. අපිට මතකයිනේ අපි graphic design පාඩමේ පැහැදිලිව ඉගෙන ගත්තා කොහොමද අපි
එක එක පාටවලට අදාළව ෂඩ් දශමය අගය සකස් කරන්න කියලා. අපිට එහෙම දෙන්න පුළුවන්. ඒ වගේම අපි කිව්වා මේ ෂඩ් දශමය අගය හැදෙන්නේ 10 පාදෙන් අගයවට සමාන අගයන් තියෙනව නේද? ඒතර අපිට ඕනම් පුළුවන් මේක මේ RGB වර්ණ සංකලනයක් විදිහට 10 පාදෙන් දශමය අගය වලින් දෙන්න පුළුවන්. I can give the color as RGB color combination using the decimal value combination. හැබැයි ඒක අද වෙනකොට ගොඩාක් දෙනෙක් පාවිච්චි කරන්නේ නැහැ. සපිනව පාවිච්චි කරන්න එපා. ඒක සමහර විට පිස්සු කරනවා. අර අපි හිතන පාටම දෙන්නේ නැහැ. But first two basically we use standard color we can use. ප්‍රශ්නෙට අපිට අර යම් යම් වර්ණ ගන්න ගියාම සම්මත වර්ණ වලින් දෙන්න බෑ. light blue නේද? dark black දෙන්න පුළුවන්ද? එහෙම දෙන්න බෑ. අන්න ඒ වගේ වෙලාවකට අපිට පුළුවන් අර ෂඩ් දශමයේ අගය පාවිච්චි කරලා වර්ණ කම්බයින් කරලා දෙන්න. තේරුණාද? So we can give color as a name, standard name. We can give color as a hexadecimal combination. We can give the color as a RGB decimal combination. අපිට වර්ණය දෙන්න පුළුවන් සම්මත වර්ණයේ නම ලියලා නැත්නම් 16 පාදයේ අගයක් වශයෙන් දෙන්න පුළුවන් නැත්නම් අපිට RGB color 10 පාදයෙන් දෙන්න පුළුවන්. අන්න ඔක තමයි මේ පාවිච්චි කරන සාමාන්‍ය ක්‍රම තුන. මම පුංචි ටේබල් එකක් දැම්ම. ඔයගොල්ලෝ දැන් දන්නවා. මේක පුරවන්න ගන්න පුළුවන් දැන්. මේ හෙක්ස් එක පුරවන්න පුළුවන් ඔයගලන්ට. රෙඩ් කොහොමද ගන්න රෙඩ් එක? පුංචි දෙයක් තියෙනවා. අපි කලර් එක දාද්දි ඉස්සරහට දාගන්නවා මේ හැෂ් මාක් එක. හැෂ් මාක් එක දාපුම එයා දන්නවා මේක අපි දෙන්නේ මොනවයින්ද? hexadecimal වලින්. Now you know what is the combination of red color in hexadecimal. පුරවන්න බාන ටක් ගාලා. green එකත් පුරවන්න. ඔගොල්ලෝ පුරවන්න. හොඳයි කවුරු හරි කියන්නකෝ මට green වල මේ red වලට ආපු hexadecimal value ටික. පුළුවන් කෙනෙකුට කියන්න. chat එකට දාන්න පුළුවන්. කියන්නත් පුළුවන් කාට හරි කෙනෙකුට. දාන්න බань chat එකට නැත්නම් කියන්න බань voice වලින්. ඔව් කොහමද එන්නේ? hash hexadecimal. අපි graphic design පාඩමේ සෑහෙන කරා ඔය ගැන. කොහමද එන්නේ? ඔව් පුතේ අපි අහන්නේ රතු පාට. red color එක. එක දුවෙක් දානවා. රතු පාට. කොහොමද වැටෙන්නේ? ඔව් ඒ දුව හරි. තව කෙනෙක් දානවා. ඒ පුතත් හරි. ඔව් තව කෙනෙක් දානවා. එයත් හරි. හැබැයි මතක තියාගන්න මුලින් ලියන්නේ මොකද්ද? මුලින් ලියන්න ඕනේ hash කියන අකුර ලියන්න ඕනේ. එන්නේ කොහොමද මෙන්න මේ විදිහට #ff.4. පේනව නේද? දැන් කීප දෙනෙක් දැම්ම හරි. ඉතින් එක්කෙනෙක් දෙනට අමතක වුණා hash mark එක දාන්න. hash mark එක දාගන්න. ඒක අවශ්‍යයි. දැන් පටන් ගන්න hash mark එකෙන්. So hash mark is required because we are starting with the hash mark. තේරුණාද? මේක අපි කොහොමද ඩෙසිමල් වලින් දෙන්නේ? ඩෙසිමල් වලින් දෙනකොට අපි ලියනවා RGB වචන ලියනවා. මෙන්න මේ විදිහට. අපි ඔහොම ලියලා තමයි වරහන් උද දාන්නේ අපේ color values ටික. හැබැයි ඒක දැන් පාවිච්චි කරන්න අපි එපා කියලා කියනවා. Now we are recommending not to use the RGB color pattern. හරි නේද? green එකත් ලිව්වනේ. එක දුවෙක් නම් දැම්ම green එකේ පාට නේද? green එකද අපි දාන්න කොහොමද එන්නේ? hash 00 ff00. ඔයාලා RGB එකක් දැන් දන්නවනේ කොහොමද? RGB 0.255 බිඳුවයි. blue ඒක නම් දන්නවනේ නේද? පාට දන්නවනේ දාන්න ටක් ගාලා. නේද? ඔව් ටක් ගාලා දාන්නනේ. කීප දෙනෙක් මට දානවා chat එකට. ඒක හොඳයි. RGB එකකට අපිට දාන්න පුළුවන් නේද? black
අන්න වැඩේ black. black කොහොමද දාන්නේ? එකදු වෙද්ද දානවා හරි. ඔව් අනිත් අයත් දාන්න. black. How do you get the black color? ඔව් තව පුතෙක් දානවා. තව පුතෙක් දානවා. ඔව් තව කිහිප දෙනෙක් දානවා. very good. නේද? දැන් ඔයගොල්ලෝ දාන්නවා. එහෙනම් කොහමද එන්නේ? දැන් ගොඩාක් දෙනෙක් දැම්මා. එන්නේ කොහමද? #6ක්. අනිත් එක දැන් දාන්නවා ඔයගොල්ලෝ. නේද? RGB දාන්නවා. ගැටලුවක් නැහැ. හොඳයි මම දැන් දුන්නා තව පාටක්. කහ පාට. කොහොමද අපි කහ පාට හදාගන්නේ? How to get the yellow color? පුළුවන් නේ දාන්න. ඔව්. කිහිප දෙනෙක් දානවා. ඔව් හරියටම හරි දාන ටික නේද? දොක්කම දාපියව හරි දැනට ආපියව. ඔව්. එන එන්නේ කොහොමද? හරි ලස්සනයි කොහොමද? #FA4කුයි 0.2කුයි. එහෙනම් කහ. So we can mix. අපි කියවනේ 16.7 million colors you can produce with this one. You can produce. So that is the way you give. එහෙනම් අපි දැන් පුංචි උදාහරණයකට යමු. මට මොකද්ද කරන්න ඕනේ? මට ඕනේ මේකේ background color එක හදන්න රතු පාටින්. ඒක මතක තියාගන්න මේ RGB එක අපි දැන් පාවිච්චි කරන්න එපා කියලා කියනවා. මොකද සමහර browsers මේක හොඳට පෙන්වන්නේ නැහැ. ඒ නිසා RGB එක පාවිච්චි කරන්න එපා කියලා කියනවා. අපිට අර මුල් දෙක දැන් පාවිච්චි වැඩි කරගන්න පුළුවන්. හොඳයි අය බලමුකෝ දැන් මේ පුංචි වැඩක් කරන්න නේද? ඔය ක්‍රම දෙක තුන පාවිච්චි කරලා ලියන්න බලන්න මෙන්න මේ වගේ background එක රතු පාට වෙන්න HTML code ටික. Will write මේ exercise කියලා දාගන්න example එක දෙක. මම ඉතින් ක්‍රම තුනම කියලා කිව්වා. හැබැයි තුන්වෙනි ක්‍රමේ ඕනේ නැහැ. හරි? RGB එක දාන්න එපා. ඉතින් ඕනේ නැහැ. මොකද ඕගොල්ලෝ try කරන්න දාලා බලන්න. එතකොට ඔයගොල්ලන්ට තේරෙයි මොකද වෙන්නේ කියලා. ඔයගොල්ලෝ දාන පාට එයිද නැතිද ඔයාලටම තේරෙයි. මම මේකයි කරලා බලන්න කිව්වේ. තුනම දාන්න කිව්වේ ඒකයි. ඔකට තේරෙයි එහෙම දාපුවම. You can do yourself and see how it is. It is better you try yourself. ලියන්න coding ටික පොතේ. නේද? HTML coding ටික ලියන්න. ලිව්වනේ වැඩේ හරි මොකද කරන්නේ දැන් පුංචි වචනයකට තියෙනවා my text here කියලා ලියන්නත් ඕනේ ඒකට අර අපි ඒකේ පස්සේ අපි දාමු පාට ඒවට පස්සේ පාට දාන්න පුළුවන් අපි ඉගෙන ගන්න ඔක්කොම දේවල් හැම කෙනෙක්ම ලියන්න ඔය දන්නවා මම පන්ති කාමරයේදී නම් ළඟට ඇවිල්ලා බලනවා ලියන ඒවා අවාසනාවන්ත ලෙස මේ ළඟ මට බලන්න විදිහක් නැහැ you all are you know that I come to you and check these things but unfortunately with this situation I can't check your answers නේද මට ඉතින් පුළුවන් වීඩියෝ ඔන් කරන්න එක ඒකත් මහා කරදරයි නේද වීඩියෝ පෙන්නුවත් එක හරියට පේන්නෙත් නෑ හරියටම නේද හරි නේද බලන්න මෙහෙමද ලියුනේ කියලා මෙහෙම තියෙන්නේ කියලා බලන්න මම රතු පාණි ලියන්නේ මෙච්චර හදන්නවා අනිත් අරව සාමාන්‍ය විදියමයි මම කරන්නේ මොකද්ද බොඩි කියන ටැග් එකට නේ එකතු කරනවා bg color කියන ඇට්‍රිබියුට් එක සමානකුණක් දැම්මා liberate කියලා උච්චරයි එතන මම මේක browser එකෙන් පෙන්නපු ගමන් මගේ browser එකේ background එක පෙන්නේ රතු පාටට මම මෙතන blue කියලා දැම්මොත් මගේ background එක නිල් පාටට පෙනේ මම green කියලා දැම්මොත් ඒක කොළ පාටට පෙනේ I have so many colors I can use නේද මට සම්මත වර්ණ ගොඩක් තියෙනවා ගොඩක් නම් පාවිච්චි කරන්න පුළුවන් නේද
හැබැයි ලියන්න එපා පිම් පාට නේද වස පාට ඒ වඩ කරන්නේ හරි ඒ වඩ කරන්නේ ඒක ලියන්න එපා නේද අර පිම් පාට පෙම් පාට වස පාට සැර පාට ඒ වඩ කරන්නේ it works with the standard color codes standard color names red black white cyan indigo magenta violet something like that ඔය ක්‍රමය අපිට මේකම් පුළුවන් ලියන්න මොනවද පාවිච්චි කරලාද ෂට් දශමයේ සංඛ්‍යාව වලින් hexadecimal value වලින් මේ බාන්න ලියන විදිය ඔන්න දැන් මෙතනදී කැපිටල් සිම්පල් බේදේ බලපාන්නේ ඉතින් මම අර ටිකක් හොඳ වෙන්න කැපිටල් ලියුවා එකක් ලියා ගමුනේ Now we go for a little forward. Now we have set the color of the background. අපි දැන් මොකද කරේ? පසුබිම් වර්ණය සකස් කරා. මට පුළුවන් පසුබිම වල රූපයක් දාන්න. I can add an image to the background. මට පුළුවන් පසුබිමට වර්ණයක් දාන්න. මම කොහොමද ඒක කරන්නේ කියලා? කොහොමද ඒක කරන්නේ? මොකද කරන්නේ? මොකද ටැග් එක පාවිච්චි කරන්නේ? මෙතනදී අපි පාවිච්චි කරන මොකද්ද? බෝඩි එකට එකම තමයි පාවිච්චි කරන්නේ. හැමදේම පාවිච්චි කරන්නේ වචනේ මොකද්ද? බෑග්ග්‍රවුන්ඩ් කියන එක. ආයසරයක් මේක තනි වචනයක්. ස්පේස් තියන්න බෑ. අපි ගන්න මොකද්ද? බොඩි කියලා ගහලා බෑග්ග්‍රවුන්ඩ් කියලා ගහලා ස්පේස් එකක් තියලා මේ ඩබල් කොටසේ අපිට දාන්න ඕන පින්තූරේ නම ලියනවා. What we are doing is we are getting the body tag, we are getting the attribute called background, then we put the image, but we put the background within this double quotation equal එකක් දැම්මා අපිට මෙතනද පුළුවන් අපේ පින්තූර මෙතන දාන්න හැබැයි පුංචි දේ දැනගෙන ඉන්න ඕනේ ඒ මොකක්ද දන්නවද අපිට පින්තූර වර්ග රාශියක් තියෙනවනේ there are so many type of images but not all these types are supported by the web browsers අපි දකින පින්තූර වර්ග හැම එකකටම web browser සහාය දක්වන්නේ නැහැ අපිට වෙබ් පිටුවක පෙන්නන්න පුළුවන් පින්තූර වර්ග තුනක් විතරයි. In a web page, we can show only 3 different type of images. There are so many image types. ඔයාලා මතකයි අපි පාවිච්චි කරා GIMP කියලා tool එක. ඉතින් GIMP එකේ පින්තූර සේව් කරන්නේ GIMP විදියට. XCF කියලා. හැබැයි ඒක මේකට ගන්න බෑ එකපාරටම. අපි කරන්න මොකද්ද? GIMP එකේ අපේ පින්තූරේ export කරන්න ඕනේ. What I do? We have to export the GIMP picture as a special type of web pages. අපි ඒක export කරගන්න ඕනේ web පිටුවකට ගැලපෙන විදිහට. web පිටුව support කරන්නේ රූප වර්ග 3යි. web පිටුව සරුප ගොඩක් තියෙනවා රූප වර්ග. අපි සරලව කිව්වොත් එකක් තියෙනවා BMP. web පිටුව support කරන්නේ නැහැ. bitmap picture file support කරන්නේ නැහැ. ඒතකොට සාමාන්‍යයෙන් ඔයගොල්ලෝ paint වගේ program එක හැදුවොත් ඔයගොල්ලන්ට BMP save කරන්න පුළුවන්. නමුත් ඒක web පිටුවට දාන්න පුළුවන් කමක් නැහැ. අපිට එකක් tip කියලා. අපිට මතකයි ඔයගොල්ලෝ කිව්වා මේ tip TIFF tip format එක. tag image file format. ඒ ෆයිල් ෆෝමැට් එකත් අපිට වෙබ් පිටුවට දාන්න බෑ. පේනවද? හොඳයි ඉස්සෙල්ලා මේක ලියා ගන්නකෝ. body background කියලා tag එක ලියා ගන්නකෝ tag එක. හරි නේද? පොඩි ඉස්සරහක අපි ලියන පස්සේ අපි කරමු පුංචි වැඩක් නේද? අපි බලන්න දැන් මට ඕනේ මේ රූපේ දාන්න මගේ බෑග්ග්‍රවුන්ඩ් එක. මොකද්ද මගේ රූපේ නම? elephant. elephant.jpg. වර්ග තුනයි සපෝට් කරන්නේ වෙබ් පිටුවක්. එකක් මේ කියන jpg කියන වර්ගය, අනිත් එක png කියන වර්ගය, අනිත් එක gif කියන වර්ගය. අපි තාචුටෙන් ලියා ගන්නවා. So web pages supports only 3 different type of images. jpg or sometimes called JPEG, then the PNG, then the GIF. අපි තා චුට්ටෙන් ලියා ගමු. දැන් මට ඕනේ ලියන්න මෙන්න මේ රූපේ මගේ වෙබ් පිටුවේ බෑග්ග්‍රවුන්ඩ් එක වශයෙන් එන්න.
පුළුවන් නේද කෝඩින් ටික ලියන්න කෝඩින් ටික එනවා පොතේ ලියාගෙන එක්සර්සයිස් 1 කියලා නේද ඔයගලන්ට පුළුවන් ඉන්ටර්නෙට් එකෙන් පින්තූරයක් සර්ච් කරලා ඩවුන්ලෝඩ් කරගන්න ඩවුන්ලෝඩ් කරලා මේක පුළුවන් ඔයගලන්ට සේව් කරගන්න පුංචි කොන්දේසියක් තියෙනවා ඒ කොන්දේසිය තමයි ඔයගොල්ලෝ මේ පින්තූරේ දාද්දී මේ පින්තූරේ තියෙන්න ඕනේ අපි වෙබ් පිටුව සේව් කරන ෆෝල්ඩර් එක තුලම නැත්නම් පාත් එක කියන්න ඕනේ වඩාත් ලේසි දේ තමයි අපි මේ වෙබ් පිටුවට දාන පින්තූරෙත් තියාගන්න කොහෙද අපේ වෙබ් පිටුව සේව් කරන ෆෝල්ඩර් එක තුලම ඕන මම කිව්වනේ පහුගිය දවසේ අපි වෙබ් පිටුව දාද්දී හදාගන්නවා පුංචි ෆෝල්ඩර් එකක් ඒ ෆෝල්ඩර් එක ඇතුලේ තමයි අපි ඔක්කොම වෙබ් පිටුවක දාන්නේ ඒකට වඩා පහසුනේ වැඩි so I told you that create a folder maybe in the desktop you are saving all your web pages there so image also we are putting there then simply we can add that image to the web page ඒක ලේසි නැත්තම් පින්තූර වෙනත අතර නම් අපිට path එක ඒකට ගමන් මාර්ගය කියන්න වෙනවා so easiest method is keep the images where the web pages are then you can easily add web pages to the images to the web page කෝඩින් ටික ලිව්වා නේද? ඔව් ලියන්න කෝඩින් ටික ලියන්න ලස්සන ලියන්න නේද? අර HTML දාලා head part වල දැන්ට ලියන්න ඒවා. මොකද වෙබ් පිටුව අපිට පුරුදු වෙන්න ටික තියෙන්න එපායි. නැවත නැවත ලියනවා තමයි. පුරුදු වෙන්න ලියන්න. අපිට වචන ටික හුරු වෙනවනේ. This is the basic structure of web page. It is very simple. ඔන්න මම දැම්මා ඔන්න කෝඩින් ටික. මම ඉතින් පොඩි විස්තරයක් දැම්මා මෙතන. මේ විස්තරේ ලියා ගන්න දැන පස්සේ බලමු මොකද්ද මේ H1 කියන්නේ කියලා. දැන්ට අපි නේද දන්නේ නැහැ H1 දන්නව නේද? H1 දන්නවද? දන්නේ නැහැ. අකමක් නැහැ කවන්න. ලියා ගන්නකො මේ ටික. හරි නේද? අපි දැන් පොඩ්ඩක් බලමු මේ රූපේ දාලා කොහොමද අපේ වෙබ් පිටුවේ එන්නේ කියලා. ඉතින් මම මේ කෝඩින් ටයිප් කරලා තියෙනවා. ඉතින් මම ඕපන් කරන්න යන්නේ මගේ වෙබ් පිටුව නේද? වෙබ් බ්‍රවුසරේ. මම සාමාන්‍යයෙන් පාවිච්චි කරන්නේ Google Chrome. නිසා Google Chrome ඔහොම ඕපන් කරගත්තා. ඔන්න Google Chrome දැන් පේනවා. මම මේක ඕපන් කරන්න යන්නේ. ඔකට මතකයි මම කිව්වා Google Chrome එකේ අර මෙනු එකක් නැහැ. ඒ නිසා අපි ෂෝට්කට් කී තමයි පාවිච්චි කරන්නේ ගොඩක් වෙලාට. So simply you use the control E to open the file. එසා මේක ඕපන් කරනවා නේද? අපි ඕපන් කරන නිසා මේක තමයි ෆයිල් එක. HTML ෆයිල් එක මම ඕපන් කරනවා. මෙන්න ඕපන් කරාම දැන් බලන්න. බලන්න පේන විදිය. මේක තේරුම් ගන්න. මොකද මේ පින්තූරේ අලියා පොඩි පින්තූරයක්. It is not a large image. ලොකු පින්තූරයක් නෙමෙයි. දැන් මොකද උනේ? අපිට අපි දාන රූපේ background එකට වඩා කුඩා නම් background එක උඩ නම් මේ වගේ රූප මොකද ගන්නේ රූපේ මුළු screen එක පුරවනවා අපි කියන tiling කියලා tile method එක so if the image is not bigger enough to occupy the screen the web browser what it does is it just repeat the image again and again to fill the whole background ඉතින් අපිට මේ දාන පින්තූරේ ප්‍රමාණයෙන් කුඩා නිසා මොකද උනේ මේක සම්පූර්ණ අපි අතරම පින්තූරේ හදාගන්න background එක ගැලපෙන්න
අපි කිව්ව අතරදී GIMP එකේදී එහෙම graphic design වලදී resolution කියලා පින්තූරේ size එක මතකයිනේ pixel කොච්චර ඕනද කියලා. දැන් සාමාන්‍ය ඔය screen එකේ size එක දන්නවනේ. If you look at normal screen will be sometimes 800 600 at a CI high CI. Sometimes 1280 into 720. සමහරට 1280යි 720යි screen එකේ size එක. දැන් අපි මේ හදන පින්තූරේ ඒ size එක හදා ගන්න ඕනේ. If it is not that size පින්තූරේ size එක එච්චර ලොකු නැත්තම් මොකද වෙන්නේ? මේ වගේ තමයි වෙන්නේ. පේනවද? ඉතින් මම තව පින්තූරයක් දාන්නම්. තව එකක් මම හැදුවා නේද? ඒකෙත් ඉතින් මේ වගේම තමයි වෙන්නේ. මොකද අපි ගත්තාම නේද? sorry ඒක නෙමෙයි. අනිත් එක වෙන්න ඕනේ. මේක බලමු. පේනවනේ? මේ තර වගේම පොන්චි පින්තූරයක්. ඒත් මේ තියෙන තව පින්තූරයක්. හොඳයි. අපිට දැන් ඔප්ෂන් දෙකක් තියෙනවානේ. එකක් BG කලර් එකක් බෑග්ග්‍රවුන්ඩ්. දෙකම දාන්න පුළුවන් වෙයිද? දෙකම දාන්න පුළුවන්ද? දැන් මම පෙන්නන මේකේ කෝඩින් ටික මම පෙන්නන්න නේද? මම මේ කෝඩින් ටික පෙන්නන්න. මෙතන කෝඩින් ටික. මේ නම dear. මම මෙතන දාන්නකො BG කලර් එකක් නේද? BG කලර් මම දාන්න. අපි දාමු මේකට BG කලර් එක blue කලර් කියලා නේද? මම දැම්මා. දැන් බලන්න මොකද වෙන්නේ කියලා. මං BG කලර් එක blue කරා background එකේ පින්තූරේ මේ dear මුවව දැම්මා. දැන් මොකද වෙන්නේ බලමු අපි. හොඳට බලන්නකෝ. මොන බලන්න. පේනවද? ඔයාලා හොඳට බැලුවොත් ඔකට පේන්නේ නේද? පේනවද? මොන බලන්න? වැඩක් නැහැ. මොකද background එකේ පින්තූරේ වඩා බලවත්. පින්තූරේ හිටනවා background කලර් එක නැකලා යනවා. පේන්න නැතු යනවා. ඉතින් දෙකම දාන්න බෑ. If you think that I have to put the background color as well as image, you can't put both. You can put only one. Normally, the background picture image has the higher priority, so it come. Color will be disappear. So අපිට දෙකම දාන්න බෑ. දෙකම වැඩක් වෙන්නේ නැහැ. ඕන පෙනේ මෙහෙම කරලා ටක්කලා පෙනේ. අර පාට ඇවිල්ලා යනවා පෙනේ ඔයගලන්ට. දැන් පාට ඇවිල්ලා යනවා. ඒ පාට හිටින්නේ නැහැ. මොකද අපිට ඔප්ෂන් දෙකක් තියෙනවා. ඇට්‍රිබියුට් දෙකක් තියෙනවා. බොඩි කියන ටැග් එකත් එක්ක. මොකද ඇට්‍රිබියුට් දෙක? එකක් BG color කියන එක, අනිත් එක background කියන එක. ඒ නිසා මේ දෙකෙන් එකයි අපිට ගන්න පුළුවන්. දෙකම දැමට වැඩක් නැහැ. තේරුණාද? So body has two attributes. One is the BG color, other one is the background. You can use one of that. body කියන ටැග් එකත් එක්ක අපිට හම්බ වෙනවා උපලක්ෂණ දෙකක්. එකක් BG color කියන එක, අනිත් එක background කියන එක. අපිට මේ දෙකෙන් එකයි පාවිච්චි කරන්න පුළුවන්. ඒක නැතුව පාවිච්චි කරන්න පුළුවන්. ඕන එකක් දාලා නැත්නම් එකයි ඉන්න පුළුවන්. So if you look at some of the tags, there are some attributes optional. If you want, you can use them. Otherwise, you can omit all. අපි කතාර ටැග් ලා දිනවා සමහර ටැග් වලට අපිට අයිති වෙනවා උපලක්ෂණ තියෙනවා. අපිට ඒවා ඕන නම් පාවිච්චි කරන්න පුළුවන්, ඕන නැත්නම් පාවිච්චි නොකර ඉන්න පුළුවන්. අතල දාන්න පුළුවන්. හැබැයි සමහර ටැග් තියෙනවා සමහර ඇට්‍රිබියුට් අනිවාර්යෙන් තියෙන්න ඕනේ. ඒ ඇට්‍රිබියුට් එක නැතුව වැඩ කරන්නේ නැහැ. So there are some tags you must provide an attribute. You must need that attribute, otherwise it doesn't work. There are some tags where you have few attributes, you can use one of them. අපිට සමහර උසුලන tag හම්බ වෙනවා attribute කීපයක් තියෙනවා. තමන්ට කැමති විදියට එකක් දෙකක් හෝ කීපයක් හෝ පාවිච්චි කරන්න පුළුවන්. මොකක් කරක පාවිච්චි කරන්න ඕනේ. දැන් body එකේදී ඕනනම් පාවිච්චි කරන්න පුළුවන්, නැත්තම් පාවිච්චි නොකර ඉන්න පුළුවන්. ඇට්‍රිබියුට් දෙකක් අපි කරනවා. එකක් තමයි BG color කියන එක, අනිත් තමයි background කියන එක. පැහැදිලිද? ඉතින් ඔය සමහරක් ඒවා Taman සටහන් කරගන්න නේද? ඒවා නෝට් එකේ ලියලා නැහැ. දෙකක් තියෙනවා, දෙකෙන් එකයි වැඩ කරන්නේ නේද? ඒවා ඉතින් Tamanට මතක තියාගන්න පුළුවන් නම් හොඳයි. You can remember those things නේද? ඉතින් ඒවා ඕනනම් පොඩියට නෝට් එකේ කොහේ හරි ලියලා තියාගන්නවා. Okay, now you are familiar with that. So අපි දැන් බලමු මොනවද මේකේ format නේද? So what are the image types you can use in a web page?
මම කව වර්ග 3යි පුළුවන්. මෙන්න මේ වර්ග 3 විතරයි අපිට පාවිච්චි කරන්න පුළුවන්. රූපාකෘති ගොඩක් තියෙනවා. There are so many different picture formats, but the web pages supports only these 3 types. First one is called as a JPG or JPEG. JPEG. It's a joint picture expert group. ඉතින් සාමාන්‍යයෙන් අපි ඉන්ටර්නෙට් එකට ගිහලා බැලුවොත් ඔයාලා පින්තූර ඩවුන්ලෝඩ් කරන්න ගියොත් ගොඩාක් පින්තූර තියෙන්නේ මේ JPEG විදිහට. එක්ක JPG නැත්නම් JPEG. අපි වර්තමානයේ දකිනවා මෙන්න මේ එක්ස්ටෙන්ෂන් උත් මේකට දාලා තියෙනවා. So today you can see JPG extension or JPEG extension or sometime one of these extension there may be. All are under JPEG format. ඔයගොල්ලෝ විශේෂයෙන්ම ඔයගොල්ලෝ කැමරාවක් ගත්තොත් ඔයගොල්ලෝ කැමරාවකින් පින්තූරයක් සේව් කරොත් ගොඩක් ලාට නේද? ඩිජිටල් කැමරාවක් නැත්නම් ඔයගොල්ලන් ෆෝන් එකේ කැමරාව ගොඩාක් පින්තූර සේව් වෙන්නේ JPEG format එකේ. ඔයගොල්ලෝ බලන්න. So most of your cameras save your images as a JPEG. So ඔයගොල්ලෝ කැමරාවෙන් ගන්න පින්තූරයක් කිසිම කරදරයක් නැතුව පහසුවෙන්ම වෙබ් පේජ් එකට දාගන්න පුළුවන්කම තියෙනවා. ඊට ඔයගොල්ලෝ පාවිච්චි කරන GIMP වගේ ටූල් එකක් වන්න පුළුවන් මේ GIMP කියන ටූල් එකෙන් ෆයිල් එක එක්ස්පෝර්ට් කරන්න. ෆයිල් එක ෆයිල් මෙනු එක එක්ස්පෝර්ට් කරන්න පුළුවන් JPG විදියට. නැත්නම් PNG නැත්නම් GIF විදියට. ඕනනම් එක්ස්පෝර්ට් කරගත්තා. You can simply export them. Then we have PNG. PNG is a very good file format where you can use with the web pages. තුන්වෙනි එක GIF. Graphic Interchange Format. මේකේ පොඩි කතාවක් කියන්න ඕනේ. මේකේ තියෙන රූපාකෘති දෙකක් තියෙනවා. එකක් තමයි still pictures. නිශ්චල ඡායාරූප. GIF there are two formats. One is the still pictures. නිශ්චල ඡායාරූප. Other one called the animated GIFs. Animated GIFs. හෙල්ලෙන නැත්නම් animation සජීවීකරණයේ සහිත රූප. මේක ගොඩක් ප්‍රසිද්ධයි. ඔයාලා දකිනවා වෙබ් වල පුංචි පින්තූර තියෙන්නේ. ඔය මාළු ඉගිලෙනා වගේ හෙල්ලෙනා වගේ පුංචි පින්තූර. මේවා ගොඩක් හදන්නේ මොකද්ද? මේ GIF ආකාරයෙන්. So they are working pictures, animated pictures. අපි කියන්නේ animated GIF කියලා. ඉතින් හරි පුංචි පින්තූර animated. පොඩි පොඩි ක්‍රියාකාරකම් තියෙනවා. නේද? ගහක කොළයක් හෙල්ලෙනවා වගේ සතෙක් දුවනවා වගේ. ඔයාලා දන්නවද ඔයාලා WhatsApp වලත් දාන්නේ නේද? අර සැලුට් ගහනේවා නේද? ඒ ඔක්කොම GIF නේ නේද? ඔයාලා හද යවන්නේ ඔය නේද? ගොඩක් ඒවා දාන්නේ ඔයගොල්ලෝ WhatsApp වල දැන් එක එක ඒවානේ ටටා බයි බයි ටටා කියලා නේද? ඒ ඔක්කොම පෙන්වන්නේ GIF පේනවද? animated. those are animated GIF. ඒකවල animated GIFs. ඒස අපිට මේවත් දාන්න පුළුවන් අපේ පින්තූර හැටියට. background එක අපිට දාන්න පුළුවන් ලස්සන එක. අපිට background ලස්සන ටිකක් දාන්න අපිට හෙල්ලෙන්න ඕනක දාන්න. So we can do that. තේරුණාද? right. එහෙනම් පොඩ්ඩක් ලියා ගන්න මේ කාරණා තුන. මේ ගැනත් ලියා ගන්න මේ GIF ගැනත් ලියා ගන්න. අපි ඉස්සරහට යන තව ටිකක්. දැන් සමහර පින්තූරයක් දානවා ඔයගොල්ලෝ වෙබ් පිටුවට. හැබැයි වෙබ් පිටුවේ පින්තූර පෙන්වන්නේ නැහැ. ඔයාලට හිතන්න පුළුවන්ද ඇයි වෙබ් පිටුවක පින්තූරයක් පෙන්වන්නේ නැත්තේ කියලා? කියමු බලන්න හේතු. You are adding an image to the web page, but unfortunately you can't see that. What could be the reason not to display images on a web page? කියන්න බලන්න හේතු ටිකක් ඉක්මනට කියමු. voice වලින් හෝ chat එකකින් ඕන දාන්නවා කියන්න බලන්න එහෙනම් හොඳ හිතා ගන්න පුළුවන්. You can imagine, you can think, you can tell me what are things. ඔව් එක පුතෙක් කියනවා connection loss කියලා. ඒක අදාළ වෙන්නේ නැහැ පුතේ. connection loss එකක් වෙන්නේ නැහැ. එකදුවෙක් කියනවා ලස්සන උත්තරයක්. මොකද කියන්නේ? not use image format. නේද? එයා කියන්නේ not using the available formats. අර තුන එකක් නෙමෙයි පාචන. ඒක හරි නේද?
අපි කියන එකට සමවද්ද using a wrong format වැරදි ආකෘතියක් පාවිච්චි ඒක වෙන්න පුළුවන් බාරගන්නේ මොනවද ಜಾති කීයද ಜಾති 3යි මොකක්ද ಜಾති 3 JPEG එකයි PNG එකයි GIF එකයි අපි දන්නා BMP එකක් දානවා බාර ගන්නවද බාර ගන්නෑ අපි TIFF එකක් දානවා බාර ගන්නවද තව ගොඩක් ඒවා තියෙනවා WMF කියලා තියෙනවා ගොඩක් වර්ග තියෙනවා there are so many type of images නේද අපි ඒවා බාර ගන්නෑ නේ තව තියෙනවා මොකද වැඩි කියනවා using a wrong file path කියලා. ඉතින් file path එකක් අපිට ගන්න පුළුවන්. මම මේක වෙනස් විදිහට කියනවා. නේද? මම කියන පොඩ්ඩක් වෙනස් විදිහකට. අපි තව චුට්ටකින් බලමු. මොකද තව රීසන් කියන්නකෝ බලන්න. අනික් අය. තමන්ට හිතන එක දාන්න. තමන්ට හිතන එක කියලා බලන්න මේක හරිද වැරදිද කියලා. දැන් එක පොතේ කිව්වා connection loss කියලා. එහෙම එකක් වෙන්නේ නැහැ. සම්බන්ධතාවයක් ඇති වෙන්නේ නැහැ නේ ෆයිල් එකත් එක්කනේ. ඉන්ටර්නෙට් එකේ එහෙම link වෙන්නේ නැහැ නේ. path එක හරියි. මාර්ගය ගමන් මාර්ගය. ඉතින් ෆයිල් එක දෙන්න වරද්දලා. ඉතින් මයික් පොඩි වෙනස් විදිහට කියනවා. තාම මොනවද රීසන්? තාම මොනවද රීසන්? තව රීසන්? ඔව් තව කට්ටිය කියන්න පුළුවන් නේද? කියන්න තව දේවල් ඕගොල්ලෝ දන්නවා. ඔන්න මම පුංචි රීසන් ටිකක් දානවා. බාන්න මේ රීසන් ටික. පළවෙනි එක. use of a wrong image format වැරදි රූපාකෘතියක් භාවිතා කිරීම සපෝට් කරන්නේ 3යි අපි වෙන එකක් දාලා මම දෙන එක මොකද්ද වැරදි රූපගුණ නාමයක් භාවිත කිරීම use of a wrong image file name මම ෆයිල් එක යනවා abc කියලා හැබැයි මම abc තමයි ෆයිල් එක මම සේව් කරලා තියෙන්නේ මම දෙන්නේ කොහමද xyz කියලා ගණීතය හම්බ වේද යාට නෑ උදාහරණ හිතන්නකෝ දැන් මෙතන ඔයගලගේ නම් ටික පේනවනේ මම වෙන නමක් කිය අඬ ගහනවා කෙනෙකුට එයිද කවුරුවත් එහෙම නමක් මෙතන නෑනේ මෙතන මොකද වෙන්නේ එහෙම නමක් නෑ මෙතන ඒතර එහෙම කෙනෙක් උත්තරයක් දෙන්නේ නෑ හැබැයි මම තියෙන නමක් උත් නිසා වැරදි නමක් පාවිච්චි කරලා using a wrong file name your file name is abc but you use in the web page as xyz it can next one image file is not available රූපගුණ නොතිබීම මොනවා කරලාද due to delete or move ෆයිල් එක මකලා දාලා අපි සරලව කියමුකෝ දැන් අපිට මේක තේරෙන භාෂාවෙන් කිව්වොත් දැන් පන්තිය පටන් ගත්තේ ළමයි හිටියා එයා ඩිස්කනෙක්ට් වෙලා එයා හිටියා දැන් නැහැ දැන් ඩිස්කනෙක්ට් වෙලානේ එයා දැන් නැහනේ කතා කරන්න හම්බ වෙනවද එනවද උත්තර දෙනවද නැහැ ඇයි ඩිස්කනෙක්ටඩ් මේ වෙලාවේ නැහැ ඇත්ත කතාව ඒකනේ නේද මේ දැන් ෆයිල් එක තිබුණා අපි වෙබ් පිටුව හදලා ෆයිල් එක හැබැයි ෆයිල් එක මොකක් හරි වෙලා දැන් නැති වෙලා එක්ක කවුරු හරි මකලා එක්ක හරි වෙනතරකට දාලා move ඒක දැන් උතනදී අදාළ අර path කියන එක path උතන ඒක path එකත් අපිට ගත්ත හැකි උත්තරයකට මම ඉතින් path එක දැම්මේ නැහැ විශේෂයෙන් මෙන්න මේක තියෙන නිසා රූපක නොතිබීම so you said a wrong path අපි වැරදි පාරක් කියලා දෙන්නේ so වැරදි පාරක් ගියොත් මොකද වෙන්නේ අපිට ෆයිල් එක හම්බ වෙන්නේ නැහැ ඔන්න බලන්නකෝ දැන් අපි ෆයිල් එක දැම්මා ෆයිල් එකේ නමත් හරි ෆයිල් එකක් තියෙනවා ටයිප් එකක් හරි ඔක්කොම හරි හැබැයි පෙන්වන්නේ නැහැ ෆයිල් එකේ නමත් හරි ටයිප් එකක් හරි ෆයිල් එකක් තියෙනවා මැකිලත් නැහැ මුකුත් නැහැ ඔක්කොම හරි හැබැයි ෆයිල් එක පෙන්වන්නේ නැහැ මොනවා වෙලාද the image file is corrupted ෆයිල් එක විකෘති වෙලා නිකන් මම සරලව කිව්වොත් මම නිකන් ඔකට තියෙන භාෂාවෙන් කිව්වොත් ළමයා ඉන්න ඔක්කොම හරි හැබැයි මිනිහා ටිකක් පිස්සු වගේ අර කියන්නේ corrupted mind කියලා නේ මොලේ යවනේ මොකද එන්නේ එතකොට උගන්නව වැටෙනවද මොලේට උගන්න යනවද මොලේට යන්නේ නෑනේ හරියද වැඩි හරියන්නේ නෑ රූපගුණුව තියෙනවා ෆයිල් නේම් එකත් හරි ටයිප් එකත් හරි ඔක්කොම හරි හැබැයි ෆයිල් එක ඇතුලෙන් අවුල්ලා කරප්ට් වෙලා ඒතකොට මොකද වෙන්නේ ඒත් අපි රූපගුණ පෙන්වන්නේ නෑ so these are the basic reasons why a image is not displaying the web page මේවා තමයි රූපයක් වෙබ් පිටුවකදී නොපෙන්වන ප්‍රධාන හේතු ලියාගන්නද අපි මේ ටික නක් ලියා ගන්න අර ෆයිල් පාත් කියන එක මම මෙතනට දාගත්තා රූපගුණ නොතිබෙන කෙනට දාගත්තා එහෙනම් ඕකත් තමයි ලියන්නේ නිවැරදි පාත් එක නිවැරදි ගමන් මාර්ගය දක්වා නොතිබීම කියලා ඉතින් අර රූපගුණ නොතිබෙන වඩා හොඳ නිසා මම ඒක ලිව්වා ඒක වඩා පැහැදිලිව අපි කියන්නේ රූපගුණුව නොතිබීම අපි කියනවා එක්ස්ටර්නල් තියෙනවා කියලා හැබැයි දැන් එක්ස්ටර්නල් නැහැ ඒක අපි වැරතනල් කියලා තියෙන දැන් එතකොට මොකද එක්ස්ටර්නින් යාව ගිහිලා වෙන තැනකට ඒක උදේ මකලා දාලා ඒ නිසා මම කිව්වේ එකයි
නිසා අපිට ඔය ටික ගන්න පුළුවන්. හොඳයි අපි ලියාගමු නම් මේ කාරණා කීපේ. හරිද ඒ ටික? So these are the basic reasons why an image is not displaying in your web page. මේ තමයි මූලික හේතුව තමන්ගේ වෙබ් පිටුවේ රූපයක් නොපෙන්වා ඉන්න. තේරුණානේ? එහෙනම් අපි යන් ඉස්සරහට. So now we are going to learn about different tags. අපි දැන් විවිධ ආකාර tag ගැන ඉගෙන ගන්න උත්සාහ කරන්නේ. මේ ගොඩක් වගන්න කියපු ගමන් තේරෙනවා. අපි මේවා word processing වලත් කතා කරා. දැන් පයින් tag එක මොකද්ද b/b. මේක මොකද කරන්න නැත්තේ? ඔය දන්නේ එක. අපිට මතනේ word වල අපි කරා අර bold කියලා කිව්වේ තද පැහැකුරු. එහෙනම් මේ කරන්නේ ඒකයි. අපි ලියාගමු විස්තර ටික එහෙනම්. bold text තද පැහැකුරු. bold text තද පැහැකුරු. u එක දන්නවනේ. මොකද u එක? u මොකද u? underline text යටින් ඉරියන් දියකුරු. underline text යටින් ඉරියන් දියකුරු. I ඔයාලා දන්නවා I/I. I එකෙන් මොකද කරන්නේ? I මොකද කරේ? අර තිබුණානේ word වලත් නේද? italic ඇල අකුරු මේ අකුරු ඇල කරනවා. slant නේද? italic letters අකුරු ඇල කරනවා. em කියන එක මොකද em කියන්නේ? em කියන එක අදහස emphasize කියන එකයි. අර අපි අවධාරණය කරන තදින් කියනවනේ අවධාරණය කරනවා කියන තදින් කියනවනේ ඒක ගොඩක් වෙලට bold එකට සමානයි. But it's a different use. It is not same like bold but very close to bold. ඒක bold එකට ගොඩාක් කිට්ටුයි. අපිට bold වගේ තමයි පේන්නේ. තේරුණාද? ඉතින් අපි කියනවා මොකද්ද? emphasize කියලා. අවධාරණය කිරීම. emphasize. අපි දැන් bold කළා කරන්නේ ටිකක් නේ අර ටිකක් බරට කරනවා නේ බර කරලා කියනවනේ. අපි ඒකනේ කරන්නේ ඕකෙන් නේද? අපිට තව හම්බ වෙනවා. ඒ මොකද්ද? S කියන එක. නැත්නම් strike කියන එක. හොඳයි කියන්නකෝ මේකෙන් මොනවද වෙන්නේ කියලා. මේකෙන් මොන වගේ වෙනව ඇද්ද? S එකෙන් strike එකෙන් මොනව වෙනව ඇද්ද? පුළුවන් කෙනෙකුට කියන්න. කියන්නකෝ බලන්න ඕගොල්ලෝ. මොනවා වෙනවා ඇද්ද කියලා නේද?
S එකෙන් නැත්නම් ස්ට්‍රයික් එකෙන් අපි ඕකත් දැක්ක වර්ඩ් ප්‍රොසෙසින් වලදී. අපි බෝල් දැක්කා, ඉටැලික් දැක්කා, අන්ඩර්ලයින් දැක්කා නේද? තව එකක් අපි දැක්කා. ඒ මොකද්ද? මතකද? අගන මොකද්ද? ස්ට්‍රයික් ත්‍රූ. අකුරු මැද්දෙන් ඉරි අඳිනවා. අකුරු මැද්දෙන් ඉරි අඳිනවා. ස්ට්‍රයික් ත්‍රූ. අකුරු මැද්දෙන් ඉරි අඳිනවා. දැන් තවත් වැදගත් ටැග් කීපයකට. මේකේ ටැග් සෙට් එකක් තියෙන්නේ අපිට H1 ඉඳලා H6 දක්වා තියෙනවා. We have a set of tags start with H1 ending with H6. අපි මේවට කියනවා heading tags කියලා. අපි මොනවද? heading tags. ශීර්ෂ උසුලනයක්. ශීර්ෂයක්. මොකද්ද මේ ශීර්ෂයක් කියලා කියන්නේ? දැන් අපි සාමාන්‍ය අපි ගොඩක් වෙලාවට අපි මොන හරි දෙයක් අපි පුංචි මාතෘකාවක් දානවා නේද? අපි කියනවා අපිලා history of Sri Lanka. අනුරාධපුර යුගය අපි heading වශයෙන් දානවානේ. මෙන්න මේකට වෙන heading කියලා. අපිට මොනවද? heading ශීර්ෂ. ඉතින් මේ ශීර්ෂ නම් මට්ටම් 6ක් තියෙනවා. H1 සිට H6 දක්වා. H එක කියන්නේ ලොකු අකුරු. H එකට උපරිම size ලොකු අකුරු H එකට හම්බ වෙනවා. පොඩ අඩු වෙනවා. ඒතර H6 කියන්නේ කුඩා අකුරු. මතක තියාගන්න මේකෙන් කරන්නේ අකුරු ලොක් කරන එක නෙමෙයි. අකුරු ලොක් කරන වෙනම ක්‍රමයක් තියෙනවා. We have a different way to increase the size of the letter. The H are defining headings. H එකෙන් කරන්නේ අපි headings හඳුනනවා. ශීර්ෂ හඳුනනවා. ඒක අපිට ડોකියුමන්ට් එක ලස්සනට හදන්න වැදගත් වෙනවා. අපි සාමාන්‍යයෙන් නේද ලිපියක් හද මාතෘකාව දානවනේ, අනු මාතෘකාව දානවනේ. ඒතර පළවෙනි මාතෘකාව ප්‍රධාන මාතෘකාව ටිකක් ලොකු අකුරෙන් දාලා අනු මාතෘකාව පොඩි කරන අකුරු size එක සාමාන්‍යයෙන් කරන්නේ එහෙම නේද? So when you are writing a document, we are putting a main heading, maybe the bigger size letters. Then the subheadings will be make smaller. So heading එකේ මට්ටම අනුව අපිට අකුරු පොඩි කර යන්න පුළුවන්. ඒ නිසා මේ වෙබ් පිටුවක අපිට පුළුවන් heading මට්ටම් 6ක් පවත්වාගෙන යන්න. In a web page, we can introduce 6 different heading levels. Those are called headings, heading tags. මේවා තියෙනවා H1 සිට H6 දක්වා tag 6ක්. ඉතින් H එක කියන්නේ ලොකු අකුරු. මතක තියාගන්න heading එක කරන්නේ ලොකු අකුරු දාන එක නෙමෙයි. heading 1 දාපුවම ලොකු අකුරු තමයි එන්නේ. heading 1 එකේ effect එක ලොකු අකුරු එන එක. අකුරු ලොක් කරන H1 එකේදී. හැබැයි H6 කියන්නේ කුඩා අකුරු. අපි සාමාන්‍යයෙන් පාවිච්චි කරන අකුරු වල දාලා කුඩා අකුරු H6 එන්නේ. So heading එකෙන් කරන්නේ heading දාන එකයි. Introducing headings to the web page. අපි වෙබ් පිටුවට ශීර්ෂ හඳුන්වා දෙන එක තමයි අපි මේකෙන් කරන්නේ. ඉතින් මේකේ මට්ටම් තියෙනවා කීයක්ද? 6ක්. ඉතින් අපිට H එකත් එක්ක පුළුවන් පාවිච්චි කරන්න align එක tag attribute එක. එහෙනම් අපි දාන heading එක අපිට ඕනනම් left align කරන්න පුළුවන්, ඕනනම් right align කරන්න පුළුවන්, ඕනනම් center කරන්න පුළුවන්. So whenever introducing a heading, you can align the heading text. Maybe you can put a left side, maybe right side, maybe center. ඔතන සාමාන්‍ය heading කියන්නේ තනි පේලියක් නේද? පේලි 5කයි heading දාන්නේ නැහනේ. එහෙම දානවා හඩුවිනේ නේද? ඒ නිසා සාමාන්‍ය අපිට පුළුවන් මේක left align කරන්න, right align කරන්න, ඒ වගේම center කරන්න පුළුවන්. So this is the heading tags. නලියා ගන්න එක පොඩ්ඩක්. ඉතින් අපේ අවශ්‍යතාවය මත අපිට H1 හරි H2 හරි H3 හරි ඔවා පාවිච්චි කරන්න පුළුවන්. ඉතින් ගොඩාක් H1 H2 තමයි පාවිච්චි වෙන්නේ. H3 එකක් ටිකක් පාවිච්චි කරන එක අපේ ඉතින් සකස් කරන වෙබ් පිටුවේ අන්තර්ගතයත් එක්ක නේද? අපි ලොකු විස්තරයක් කරනවා අපිට headings ගොඩාක් හම්බ වෙයි.
අපිට හම්බ වෙනවා තව විශේෂ ටැග් එකක්. මාකුවි. ඔය කවුරු හරි දන්නවද මොකද මේ මාකුවි ටැග් එකෙන් කරන්න කියලා? කියන්නකෝ බලන්න කවුරු හරි කෙනෙක් දන්නවනම් අහලා තියෙනවනම් මොකද්ද මේක හිතෙන්නේ කියලා අපිට මාකුවි ටැග් එක අපිට මොනවද කරන්න පුළුවන් අහලා තියෙනවද? ලස්සන ටැග් එකක්. ලස්සන වැඩ කරන්න පුළුවන්. ඔයගොල්ලෝ වෙබ් පිටුවල නම් දැකලා තියෙනවා. වෙබ් පිටුව ASCII ඔක දැකලා තියෙනවා ඔයගොල්ලෝ. ඒගොල්ලෝ ගොඩක් දෙනෙක් වෙබ්සයිට් වල ගිහිල්ලා තියෙනවා නේද? වෙබ්සයිට් වලට නේ ගිහිල්ලා බලගෙන වෙබ්සයිට් වල වැඩ කරනවා කරනවා නේ. හරි ලස්සනයි මේ ටැග් එක. මොකද මේකෙන් වෙන්නේ? අපි කියනවා scrolling text. scroll අපිට පුළුවන් දාන ටෙක්ස්ට් එකක් එහෙමකට ගමන් කරන්න. වමේ සිට දකුණට හරි දකුණේ සිට වමේ දාන්න පුළුවන්. මේකත් එක්ක ඔප්ෂන් ගොඩක් තියෙනවා. මේ බලන්න ඔප්ෂන් ගොඩක්. මොකද ඔප්ෂන් ගොඩ? පළක BG color. දැන් මොකද දන්නවනේ BG color කියන එක. මොකද BG color වෙන්නේ? දැන් මෙතන BG color කියන්නේ මුළු ස්ක්‍රීන් එකේ බෑග්ග්‍රවුන්ඩ් එක නෙමෙයි. වෙබ් බ්‍රවුසරේ බෑග්ග්‍රවුන්ඩ් නෙමෙයි. මේ දාන ටෙක්ස්ට් එකේ විතරක් බෑග්ග්‍රවුන්ඩ් එක. අපි කොත් මොන හරි වචනයක් අපි එහෙටමට ගමන් කරන්න දැම්මයි කියලා ඒ වචනේ පිටිපස්සේ බෑග්ග්‍රවුන්ඩ් ඒ වචනේ විතරයි. ඒ ටෙක්ස්ට් එකට විතරයි. අනිත් හැම මොකුත් වෙන්නේ නැහැ. අතන with කියලා කියන්නේ මේ දාන මාකියු ටෙක්ස්ට් එක ස්ක්‍රීන් එකේ කොච්චර පොඩක් ගන්නවද? අර HR එක වගේ. අපි with එක 50% කිව්වොත් මෙයා පාවිච්චි කරන ස්ක්‍රීන් එකෙන් 50% ප්‍රදේශයක්. නැත්තම් full screen එක ගන්නවා. අපි with එක කිව්වේ නැත්තම් it scroll the text from the left to right. අපි කියමු මොකක් හරි දෙයක් අපි මෙහෙම මොකක් හරි අකුරු ටිකක් ලිව්වයි කියලා. මේ අකුරු ටිකක් ලිව්වයි කියලා. ඒ අකුරු ටික මෙතෙල්ලා මෙහෙම ගමන් කරයි මේ පැත්තට. නැත්නම් මෙතන අකුරු ටිකක් ලා මේ පැත්තට ගමන් කරයි. අපි 50% කිව්වොත් මෙන්න මේ ටිකේ තමයි මේ අකුරු ටික ගමන් කරන්නේ හිට මේක. 50% කිව්වොත් භාගයයි. පේනවද? height එක කියන්නේ මේ අකුරු දාන කොටසේ උස මේ උස කොච්චරද කියලා. අපිට උස හදාගත්ත හැකි. උස හදාගත්ත හැකි. direction කියන්නේ අකුරු යන්නේ කොහෙටද? වමේ දකුණටද දකුණු ළඟමටද මේ වගේ ලොකු ඉඩක් ගත්තොත් ඉහළට පහළටද? ඉහළටද පහළට? ඉහළටද පහළට? පේනවද? දැන් අපි height එක කිව්වේ නැත්තම් up down එකෙන් වැඩක් නැහැ. ඇයි? ඒ ටෙස්ට් එක ලොකු පල්ලක් හැදෙන්නේ නැහනේ. ඒ නිසා වැඩක් නැහැ. direction එකෙන් කියන්නේ මොකද්ද? යන්නේ කොයි පැත්තටද? දැන් left පැත්තටද right පැත්තටද? up and down දාන්න නම් අනිවාර්යෙන් අපිට height එකක් තියෙන්න ඕනේ. behavior කියන්නේ මොකද්ද? එක පැත්තට යනවද නැත්නම් දෙපැත්තටම යනවද? alternate. scroll, slide option තියෙනවා. ඉතින් ඔයගොල්ලෝ මේක දාලා ටෙස්ට් කරලා බලන්න. You can use this one. You can see how it is. You put a small text and see how these text are scrolling on your screen. එක ඔප්ෂන් දාලා බලන්න. මේ මුකුත් ඕනේ නැහැ. මේ මුකුත් නැතුව නිකන් දාත හැකියි. මේකම ඔප්ෂන් එකක් ඕනේ නැහැ. නිකන් දාත හැකියි. එතකොට බෑග්ග්‍රවුන්ඩ් එකක් පාවිච්චි කරන්නේ. එයාගේ ඩිෆෝල්ට් පැත්තට යන්නේ. සාමාන්‍යයෙන් ගමන් කරන්නේ. දකුණු කෙළවර වම් කෙළවරට සාමාන්‍යයෙන් ගමන් කරන්නේ. මුකුත් ඕනේ නැහැ. නිකන් දාත. මේ ඔක්කොම ඔප්ෂන්. මාකියු කියලා ලිව්වා. ටැග් එක නේද? මාකියු කියලා ලිව්වා. මොන හරි ටෙක්ස්ට් එකක් ලිව්වා. බැලුවා මාකියු එක. මේ දාන ටෙක්ස්ට් එක ස්ක්‍රීන් එකේ එහෙට මෙහෙට ගමන් කරයි. අපිට ඕන නම් මාකියු අතරේ මේ ඇට්‍රිබියුට් වලින් කැමති එකක් දාගන්නවා. කැමති එකක් දාගන්නවා. ඉතින් ඇත්තටම අපි කතා කරන ඩිරෙක්ෂන් එකේ අප් එක දාද්දි හයිට් එක තියෙන්න ඕනේ. නැත්නම් අපිට ඉෆෙක්ට් එකක් පේන්නේ නැහැ. තේරුණාද? ස්ක්‍රෝලින් මේක හරිය ලස්සන ටැග් එකක්. අපිට මේකෙන් ගොඩාක් වැඩ ගන්න පුළුවන්. ලියා ගමුකෝ අපි යන ටැග් එක ගැන විස්තර. අපි කියාද නැද්ද ඔයගොල්ලෝ ගැටලුවක් ඇතුළම ප්‍රශ්න කරුණාකරලා අහන්න. වොයිස් එකෙන් අහන්න පුළුවන්, chat එකෙන් අහන්න පුළුවන්. තමන්ට මොන හරි අමතර දෙයක් අහගන්න ඕන නම් එහෙම තමයි මේකේ අම්මියම් කරුණු පැහැදිලි කරන්න ඕන නම් වැඩිපුර කරුණාකරලා අහන්න. අපිට ඒ ගැන පොඩ්ඩක් තව වැඩිපුර කියා දෙන්න පුළුවන්. මම හිතනවා මේ ටික තේරෙනවයි කියලා.
හැබැයි සමහර විට එහෙම නොවෙන්නත් පුළුවන්. ඒත් සරල දේ ඔයගොල්ලෝ දන්නවා කරන්න ඕන දේ chat box එකට දාන්න මට මේක තේරුණා ඒක මම මේක ටිකක් කියා දෙන්නම්. නැත්නම් voice වලින් අහන්න අනේ මොකක්ද මේ කිව්වේ මොකක්ද උනේ කියලා. I'll explain it again. මාකුවි ලස්සන ටැග් එකක් අපිට ගොඩාක් වැඩ ගන්න පුළුවන්. අපි කොහොනේ වෙබ් එකට අපි දාන විවිධ දේවල් we are adding text, images, audio, video, animations, hyperlinks. If you look at the text, how to make the text attractive? අපි කොහොමද මේ ටෙක්ස්ට් එකත් එක්ක ආකර්ෂණීය කරගන්නේ වෙබ් පිටුව? ස්ක්‍රෝලින් එක ලක්ෂණයක්. හැබැයි අපි ගොඩක් කරලා කියනවා to make the web page attractive we are using images. අපි වෙබ් පිටුව ආකර්ෂණය කරන්න රූප දානවා. අපිට රූප වලින් ගොඩක් ඒවා කියන්න පුළුවන්. Sometimes we are adding audio also to make the web page attractive. හැබැයි ඉතින් වෙබ් පිටුවේ ශබ්ද වලින් attractive ගතිය ආකර්ෂණීය බව ගන්න ටිකක් අමාරුයි. But you can use a video and animations. ඉතින් අපිට වෙබ් පිටුව ආකර්ෂණය කරන්න අපිට ශබ්දය පාවිච්චි කරන්න පුළුවන් අඩුවේ. යම් යම් තැන ශබ්දය පාවිච්චි කරන්න පුළුවන්. හැබැයි ගොඩක් රූප පාවිච්චි කරනවා. We basically use the images to make our web page very attractive. But at that time, you have to use a proper images. අපි ඒ තැන්වලදී හරි රූප පාවිච්චි කරනවා. Proper images. නිවැරදි රූප. ගැළපෙන රූප පාවිච්චි කරනවා. නැත්තම් මොකද වෙන්නේ? අපි කියන අදහස අපිට කියා ගන්න බැරනවා මිනිස්සු තේරුම් ගන්නේ නැහැ. Then the videos. You must use very carefully videos. අපි වීඩියෝ ඉතාමත් හොඳින් පාවිච්චි කරන්න ඕනේ. ආරක්ෂා පාවිච්චි කරන්න. මොකද වීඩියෝ එකේ රූප තියෙනවා, ශබ්ද තියෙනවා, ඔක්කොම තියෙනවානේ. ඒ නිසා ඒක අපිට effectively පාවිච්චි නැත්නම් අපිට ඕන දේ සිද්ධ වෙන්නේ නැහැ. Then animations. So nowadays most of people using different kind of animation to make their web pages attractive. ඉතින් අපිට ලස්සන animation පාවිච්චි කරන්න පුළුවන්. ඒවා user creation නේ. මිනිස්සු හදන ඒවානේ. You can make. නේද? දැන් අපි විවිධාකාර animation අපිට හදා ගන්න පුළුවන්. අපිට හදලා අපිට වෙබ් පිටුවට එකතු කරගන්න පුළුවන්. ඉතින් ඒ අතරදී මේ ටෙස්ට් එකෙන් අපිට ඇට්‍රැක්ෂන් එක ගන්න මේ වගේ අපි ගොඩක් යාට මාකිව් ටෙස්ට් එකක් දානවා. හැබැයි සමහර වෙලාවට මේ මාකිව් ටෙස්ට් එකම අපේ වෙබ් පිටුවේ ඇට්‍රැක්ෂන් එක අවුල් කරනවා. ඇයි? මිනිස්සුන්ගේ ඇහැ මේ ගමන් කරන ටෙස්ට් එකටනේ. ඒක ඇත්තටම තියෙන අනිත්‍ය වගේ අපිට මේ ඇහැ යනවා අඩු වෙන්න පුළුවන්. So that's why we are saying we use this one effectively. මේක පළදායිව පාවිච්චි ගන්න මේක වැරදිට පාවිච්චි කරොත් තමන්ගේ මුළු වෙබ් පිටුවේම අදහස අවුල් වෙනවා. හිතන්නකෝ මේක මැද්දේ මේ වෙබ් පිටුවේ මැද්දේ මේක හෙට මෙට යන දැම්මයි කියලා. ඒතර මිනිස්සුන උඩ ටික කියවන්න හිතන්නේ යටි කියවන්න හිතන්නේ නැහැ. If you put this one maybe center of your web page so people are feeling that not to read the upper part also the bottom part. ගොඩක් අර ස්ක්‍රෝලින් ටෙක්ස්ට් දාන්නේ ගොඩක් කරාට ස්ක්‍රීන් එකේ යට. ඔය ගොඩක් දාගෙන ටීවී එකේම නේද අර දැන්නීම් ගමන් කරන්නේ. නේද දැකලා තියෙනවනේ. ඔය හිට් ටැග් නේද? යටින් දාන්නේ ගමන් කරන්නේ ගොඩක් ඔය ටීවී channel වල. යටින් යනවනේ මැසේජස්. ඒක නිසා සමහරට පොඩි කරදරයක්ත් තියෙනවනේ නේද? So sometimes we are saying that not to use this marking. සමහරට අපි කියනවා මාකියු පාවිච්චි කරන්න එපා කියලා. මොකද ඒක සමහර වෙලාවල් වලට යම් ආකාරයකට අපිට පොඩි බාධාවක් වෙන්න පුළුවන්කම තියෙනවා. නිසා මේ ඔක්කොම තියෙන හොඳ සහ නරක features. There are good features as well as bad features. තව උත්සාහ කරන මේක හරියට පාවිච්චි කරන්න. That is very important to use them well. මේවා නිවැරදි පාවිච්චි පොඩ්ඩක් ඉගෙන ගන්න ඕනේ. Okay, then we go for next one. Center. මොන තේරෙනවනේ? Center. මොකක්ද එකෙන් වෙන්නේ? අපිට ටෙක්ස්ට් එකක් center කරගන්න පුළුවන්. We are centering a text. නේද? අපි දැන් ගොඩක් අර heading එහෙම දාද්දි ගොඩාක් අපි document heading එක දාන්නේ center එකේ නේද?
ඉතින් අපිට ඒ වගේ තර පුළුවන් අර h tag එකක් එක්ක මේ send tag එක පාවිච්චි කරන්න. you are using combining. අපිට tag කීපයක් එකතු කරලා පාවිච්චි කරන්න පුළුවන්. you can combine tags and use them. අපිට tags එකතු කරලා පාවිච්චි කරන්න පුළුවන්. so tag අපි දෙකක් තුනක් හතරක් එකතු කරලා පාවිච්චි කරනවා. so each tag will do a specific task. හැම tag එකම කරන්නේ යම් නිශ්චිත කාර්යයක්. නිසා අපේ කාර්යයන්ට අපි අවශ්‍ය tag එක තෝරන පාවිච්චි කරන්න ඕනේ. That's why we are learning a list of tags. ඊළඟ මොකක් වෙන්න ඇද්ද? කියන්නකෝ බලන්න ඊළඟ SUP sub. මේක මොකද්ද? කියන් බලන්න ටක් ගාලා මේකේ මොකද්ද වෙනව ඇත්තේ කියලා. ඕන අදහසක් දැන් එයි. මොකද මේකෙන් එන්නේ? දාන්න බලන්න chat box එකට නැත්නම් voice වලින් කියන්න. What is the use of this SUP? ඔව් දාන්න chat එකට මොකද්ද මේ SUP කියන්නේ කියලා නේද? SUP කියන්නේ කියලා. What is the use of it? මොකක්ද ඒකේ භාවිතය? මොකටද ඒක පාවිච්චි කරන්නේ? ඔයගොල්ලෝ මේක දැක්කහම දැනෙන්න ඕනේ. මෙන්න මේක තමයි මේකෙන් කරනවා ඇත්තේ කියලා. ඔව් මොකක්ද එකෙන් වෙන්නේ? ඔය කියන දේ දානවා මොකද්ද වෙන්නේ කියලා නේද? අනෙක් අයත් කියන්න බලන්න මට මොකද්ද වෙන්නේ කියලා. Let me know other people what is happening with SUP. මොකද්ද SUP එකෙන් වෙන්නේ? මොකද්ද මේක අදහස? අපිට දැන් B එක තේරුණා, I එක තේරුණා, U එක තේරුණා. ඒවා සරලයිනේ. මේකෙන් මොකද්ද වෙනව ඇත්තේ? මොකද වෙන්නේ? කීප දෙනෙක් දානවා මම අනිත් අයගේ අදහස් දැනගන්න අවශ්‍යයි. අපි හැමෝම මේක දැනගෙන ඉන්න ඕනේ. what is happening කියන එක නේ. මොකද්ද වෙන්නේ කියන එක. අර දැක්කම මැප් කරන්න පුළුවන් වෙන්න එපා. මැප් කරගන්න. මොකද්ද වෙන්නේ කියලා. මොකද්ද මේක? ඔයාලා කියන මොකද්ද? superscript උඩ කුරු අකුරු නැත්නම් උඩ ලකුණ. උඩු ලකුණ. නේ. අර ඔයගොල්ලෝ ලියන්නේ සාමාන්‍යයෙන් අර x වර්ගය y වර්ගය වගේ දේවල් මේවා නේද? උදාහරණ නේද මොකද? x වර්ගය y වර්ගය නැත්නම් කියන්නේ 27th වගේ දේවල් නේද? ඒවා ලියනකොට ඔයගොල්ලෝ නේද? ඒවට පාවිච්චි කරන මොකද්ද? මේ කියන සුපර්ස්ක්‍රිප්ට් කියන එක. උඩු ලකුණ නැත්නම් උඩ කුරු අකුරු නැත්නම් සුපර්ස්ක්‍රිප්ට් ලෙටර්ස්. එහෙනම් ඊළඟ දන්නවනේ මොකද්ද? සබ්ස්ක්‍රිප්ට් ඒ මොනවාද? ජට්ල ඔයගොල්ලෝ යන්නේ H2O වගේ දේවල් නේ. ඒකට ප්‍රසිද්ධ මේක H2O. එතකොට H2SO4 වගේ නේ. රසායන සමීකරණ නේද? පේනවනේ. ඉතින් අපිට මේ අදහස එන්න ඕනේ. You have to have this idea. තේරුණාද? හොඳයි අපි දැන් පුංචි උදාහරණයකට යන්න යන්නේ. ඔයාලා තනියම ලියන්න ඕනේ. You are right. මම අහන ඔයගොල්ලෝ ලියපු විදිය කොහොමද කියලා එක එක ඒවා. හරි? උත්තර දෙන්න ඕනේ. සමහර නම් කියලා අහනවා මන්නේ. නම් මට පේනවනේ. ඒතර උත්තර කියන්න ඕනේ. මොනවද ඔයගොල්ලෝ ඒකට කරේ කියලා. මේ ටික හරිනේ. හොඳයි මොනවද දෙයක් අහන්නද අද? අපි ඉස්සරහට යන්න ඉස්සෙල්ලා. මොකද අහන්න දෙයක් තියෙනවද? එක්සර්සයිස් එකක් දෙන්නයි යන්නේ. Okay. Now what I want is and write something. හරිද? අපි තව ටිකක් කරමු නේ. එක්සර්සයිස් එකක් තව ටිකක් කරමු. මේ ටිකක් කරලා මෙයා. font tag එක. මේක හරි ලස්සන tag එකක්.
මේකෙන් මොනවද කරන්නේ වැඩ ගොඩක් කරනවා අපි ගන්න මොකද්ද අපි මේ වෙබ් පිටේ දාන අකුරු වල වචන වල පාට හදනවා සයිස් එක හදනවා අකුරු වල ආකාරය හදනවා අකුරු වල විදිය හදනවා ඔයගොල්ලෝ දකින්න අකුරු විදිය නේද ඔය දැකලා දෙනවා ඔයගොල්ලෝ Times New Roman Arial එක එක නම් වර්ග තියෙන අකුරු වල අපිට මේ වගේ ලස්සන අකුරු හදන්න පුළුවන් අපි කරන්නේ මොකද්ද අයමත ලබා දෙනවා මේ නම් අකුර නම දෙනවා ෆොන්ට් ෆේස් ඒතර එන්නේ අකුර නමින් තමයි අපිට අකුරු වර්ගය එන්නේ අපි වෙබ් පිට ලස්සන කර දෙයකි අපිට විවිධාකාරයෙන් දාන්න පුළුවන් දැන් විශේෂයෙන්ම අපි මේක සිංහල ටයිප් කරනවා නම් විශේෂයෙන් කරනවා අපිට අනිවාර්යයෙන්ම නම ලියන්න වෙනවා ඒ සිංහල අකුරේ නම දැන් සාන අද ගොඩක් අය පාවිච්චි කරන්නේ යුනිකෝඩ් ෆොන්ට් නේ අපිට හම්බ වෙනවා ඉස්කෝල පොත එහෙම නැත්නම් මලිති වෙබ් කියලා වගේ හම්බ වෙනවා අපි ඉස්සර පාවිච්චිලා විවිධ නම් නේ දෙරණ කියලා ආරාධනා කියලා අපේ නම් පාවිච්චිලා අපි පොඩ්ඩක් බලමු ඕනම් මේ ෆොන්ට් ෆේස් එක මොනවද තියෙන මේ ෆොන්ට් නම් කියලා අපි අනිවාර්යෙන් හරි නම ලියන්න ඕනේ ඒ නම ලිව්වේ නැත්නම් අපිට ලැබෙන්නේ නැහැ ඒ අකුරු වර්ගය ඔයාලා සාමාන්‍යයෙන් කිව්වොත් මම නිකන් නෝට් පැඩ් එකේ පෙන්නන්නම් මේකේ තියෙන මේ ෆෝමැට් එකේ ෆොන්ට් කියලා මේ අකුරු වර්ග ටික බලන්න මේ අකුරු නම් මේ තියෙන්නේ Arial rounded empty මේ තියෙන්නේ avantgarde bk ඔයගෙන එක අකුරු මේ balloon නේද ලස්සන අකුරු දැන් මේ නෝට් පැඩ් එකේ බලන්න බෑ නෝට් පැඩ් එක පෙන්නන හැබැයි ඒගොල්ලෝ වර්ඩ් වලදී පේනවා ලස්සන පේනවා වර්ඩ් වලදී මේ බලන්න ගොඩක් අකුරු ජාතියක් තියෙනවා දැන් මයි කම්පියුටර් අකුරු ජාති ගොඩක් මන් දාගෙන ඉන්නවා ඔයගොල්ලන් කම්පියුටර් මේ ඔක්කොම අකුරු නැති වෙයි හැබැයි ගොඩක් ඒවා තියෙයි මේ සිංහල අකුරු මෙතන මේ C රේඛ කියන එක C සමිත C සෙල් මේක හොඳට ෆෝමැට් කරලා මේ සිංහලෙන් පෙන්නන්නේ ඒකයි අකුරු පේනවනේ ඒක හොඳට ෆෝමැට් සිංහලෙන් පේනවා මේ සිංහල අකුරු පේනවද මේක සිංහල අකුරක් මේක සිංහල අකුරු මේ පේනව නෙමෙයි ඒ වගේ තියෙන ගොඩක් අකුරු තියෙනවා නේද මේ ගොඩක් අකුරු තියෙනවා මම නම් ගොඩක් අකුරු දාගෙන යනවා වැඩ කරන්න ඕන නිසා but you can use them අපිට මේ අකුරු ඕන විදිහට පාවිච්චිට ගන්න පුළුවන්කම තියෙනවා ඉතින් අපි මේ පෙන්නන නම තමයි අතන ටයිප් කරන්න ඕනේ මේ පෙන්නන නම මේක මෙහෙම ටයිප් කරන්න ඕනේ අකුරු රැස් වෙන්න බෑ so under that face you have to give that name so අපි font face එකේ අර අදාළ නම දෙන්න ඕනේ එතකොට අපිට font එකේ තියෙනවා attribute තුනක් එකක් face කියන එක අන්තක color කියන එක අන්තක size කියන එක color කියන එක දැන් දන්නවා color කියන්නේ මොකද්ද අපිට අකුරු පෙන්වන්න ඕන පාට අකුරේ පාට දැන් BG කලර් දැක්කනේ එංගනේ බෑග්ග්‍රවුන්ඩ් කලර් එකනේ මේ ගන්නේ මොකද්ද අර ෆෝග්‍රවුන්ඩ් එක අකුරේ පාට හදනවා ඊළඟට සයිස් අපිට අකුරු වල සයිස් එක හදන්න පුළුවන් හැබැයි ඉතින් මේ ෆොන්ට් ටැග් එකේ අකුරු සයිස් තියෙන්නේ 7යි 1 සිට 7 දක්වා එක තමයි කුඩාම සයිස් එක 7 තමයි ලොකුම සයිස් එක 7න් එහාට යන්න බෑ 7න් එහා මොනාගේ දුන්නත් එයා හිතා ගන්නවා 7යි කියලා 50 කියලා ගැහුවයි කියලා අකුරු සයිස් එක 50 වෙන්නේ නැහැ වෙන්නේ කීයද 7ම තමයි so it has some limitation so size can be vary from 1 to 7 1 is the smallest 7 is the largest the h එකේ කතාව වෙනස් h1 කියන්නේ ලොකුම අකුරු දාති ලොකුම අකුරු දාන h1 එකේ h6 කියන්නේ පොඩිම අකුරු මේක සාමාන්‍යයෙන් එයා ගන්නේ font size 1 දක්වා සාමාන්‍ය එයා හිතන් ඉන්නේ size එක 3යි කියලා හිතන්නේ කීයද size එක 3යි කියලා ඒක 3 තමයි පාවිච්චි කරන්නේ ඉතින් අපිට font එකේදී අපි font tag එක පාවිච්චි කරනවා නම් අනිවාර්යෙන් මේ තුනෙන් මොකක් හරි පාවිච්චි කරන්න ඕනේ. නිකම් font කියලා දැම්මට වැඩක් නැහැ. If you use the font without any attributes, it is useless. You have to say set one of the attributes. අපි මේ attribute තුනෙන් මොකක් හරි එකක්වත් හදන්න ඕනේ. At least one. You can set all three. But if you want, you can make only one or two or maybe all three. පේනවනේ දැන් අපි කතර බොඩි ටැග් එකේදී අපිට තිබුණත් එකයි නැතත් එකයි ඕන්නම් දාන්න පුළුවන් නැත්තම් නොදා ඉන්න පුළුවන් h එකෙත් එහෙමයි h1 h2 ඒවයිදී align එක ඕන්නම් දාන්න පුළුවන් ඕන් නැත්තම් නොදා ඉන්න පුළුවන් in the h tag in the body tag if you want you can have those attributes if you don't want you can omit those attributes but here with the font tag you have to use at least one of these tag font tag එකේ අපි අනිවාර්යෙන් මේ tag set එකෙන් attribute වලින් එකක්වත් පාවිච්චි කරන්න ඕනේ නැත්තම් වැඩක් නැහැ තේරුණාද හොඳයි ලියා ගන්න කොකක් තියෙනම් පොඩ්ඩක්
So we go for the exercises. අපි exercise එකක් දෙනවා මේක. බලන්න මේක කරන්න පුළුවන්ද කියලා. චුට්ටක් තේරුම් ගන්න. So what I want is I want to make this web page. I want to say myself with bigger size letters and write something about yourself. තමන් ගැන මොනවද වාක්‍ය ටිකක් ලියන්න ඕනේ. ඒ වාක්‍යෙලද මෙන්න මෙහෙම දෙයක් තියෙනවා. තමන්ගේ surname එක bold and underline කරන්න ඕනේ. දැන් උදාහරණයක් මම කිව්වොත් මම ලියනවානේ I am Chaminda Priyashant Vitanage නැත්නම් Vitanage Chaminda. Oh, so I write something like that way. මම මෙහෙම ලියන් යද්දි මගේ surname එක Vitanage මම Vitanage underline කරනවා. නැත්නම් මෙහෙම කරත හැකියි. දැන් මට ලියත හැකි ලස්සනට නිකන් වෙන ආකෘතියකට name කියලා නේ. මෙතන නම ලියලා මෙතන address කියලා address එක ලියලා ඔහොම ලියත හැකියි. So මෙතන මම මේ නම ලියද්දි මගේ මේ නමේ surname එක තියෙනවනේ. වාසගම. ඒකම ගන්න. ඒ කැලේ මම bold කරලා underline කරනවා. So all of you have the surname. So when you are writing that line, what we are doing is we are simply underlining and bolding your surname. ඊට පස්සේ තමන්ගේ නම ඉතලික් කරනවා. First name. දැන් මම හැමසම චමින්ද කියලා දාන්නේ. චමින්ද එක ඉතලික් කරනවා. You can do that. ඊට පස්සේ අපි මොකද කරන්නේ? අපි දාන එකද මෙන්න line එකක්. අර HR එකක දැන් මතකද? horizontal line එකක්. මුළු ස්ක්‍රීන් එකටම දානවා. ලොකු එකක්, මහත් එකක්, රතු පාටින් දානවා. Now you can adjust. You can set that. Okay. So you write about yourself, maybe 2-3 sentences, or like this way. නිකන් line වගේ අපිට දාන්න පුළුවන්. ඡේදයක් ලියන්න පුළුවන්. ඉතින් තමන්ක ලියද්දි තමන්ගේ surname එක වාසගම bold කරලා underline කරනවා. තමන්ගේ first name එක ඉතලික් කරනවා. ඊට පස්සේ ඊට යටින් දානවා ලොකු horizontal line. ඊට පස්සේ my father. So I can write my father in big letters. Then I am adding few lines about my father. My father's name is so and so. He is working as a අපිට දාන්න පුළුවන්. ඒකෙත් මොකද කරන්නේ? father ගේ surname එක bold කරලා underline කරනවා. හරිද? දානවා පොඩි horizontal line එකක් තිරේ භාගයකට center කරලා තිරේ භාගයකට 50% I am putting. I am centering that on 50%. පුළුවන් දාගන්න. එහෙම කරනවා. ඊට my මේක my mother වෙන්න ඕනේ. හරි මෙතන පොඩි mistake එකක්. මේ my mother වෙන්න ඕනේ. my mother ගැන ලියනවා. my mother ගැන. So add few lines about my mother. Your mother. එතෙන්ද මොකද කරන්නේ? අම්මගේ surname එක underline කරලා ඉතිරික් කරනවා. My mother's name is she is නේ මොන ලියත හැකිනේ. Maybe housewife or maybe working somewhere. අපි ලියනවා. පේලි 4ක් විතර නේද? පේලි 3-4ක් ලියනවා. වැදගත්ම දේ මේ තැන් වල තමන් ටයිප් කරද්දි මේ තැන් වල අනේ තමන්ගේ surname එක bold කරලා underline වෙන්න ඕනේ. තමන්ගේ first name එක ඉතලික් වෙන්න ඕනේ. තාත්තගේ surname එක bold කරලා underline වෙන්න ඕනේ. මේ තැන් වල මේ වගේ horizontal line එන්න ඕනේ. මේ විතර කෑල්ලක් වෙනකොට center වෙන්න ඕනේ. මෙතනනේ තමන්ගේ mother's surname එක underline ඉතලික් වෙන්න ඕනේ. ඔය තියෙන්න ඕනේ. ලියා ගන්න exercise එක එනවා. මම exercise 3ක් දෙන්නම් අද ගෙදරදී කරන්න. ඒ 3 ගෙදරදී කරන්න. අපේට ගියම ලබන සතියේ බලමු නේද? ඔන්න පළවෙනි එක ඕක. හරිනේ? So this is the first exercise. You want to do 3A about yourself and about your father and also about your mother. ගොඩාක් විස්තරන පොඩි විස්තර දෙමු ඇති. Next one. What I want is and put the rainbow something like this in different colors. මට ඕනේ rainbow කියන ටෙස්ට් එක මේ වගේ පහළට අකුරු ටික දාන්න පාට 7කින්. rainbow colors ඔයගොල්ලෝ දන්නවනේ නේද? මේ rainbow colors ටික මේ තියෙන්නේ red, orange, yellow, green, blue, indigo and violet. We are making. You can use these standard color names. මේ සම්මත වර්ණනාව වලින් පාවිච්චි කරන්න පුළුවන්. This is second one.
හරිනේ. එතකොට පහළට රේන්බෝ අකුරු 7 එනවා පාට 7කින්. ඒක එක එක්සයිස් එකක්. තව එකක් දෙමුනේ. තව එකක් දෙමු. මට ඕනේ රේන්බෝ කියන පාට 7කින් අකුරු 7 මේ වගේ හරහට print වෙන්න. තව එකක් දෙන්නද? ඔය ඇතිද? ඔය ඇති වගේ නේද?